නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම අපි හැම දෙනාගේම කල්යාණ මිත්‍ර අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද මේ අපි ආරම්භ කරනු ලබන්නේ උතුම් සඳහම් දේශනා මාලාවක පළමුවෙනි ධර්ම දේශනාවයි. පින්වත්නි, පිම්බර අරුණෝදය නමින් අද පටන් ආරම්භ වන මේ සඳහම් දේශනා මාලාවේ අද දින ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ නොම්බර 30 ට්‍රැක් 3 රාජාංගනී යන ලිපිනේ පදිංචි පින්වත් හේෂාන් යෝධගම මහත්මයා විසින්. ඉතින් විශේෂයෙන් මේ මහත්මයා අද දිනේදී පළමුවෙන්ම තමන්ගේ ඒ රැකියා සඳහා පිටත්වන යන හේයින් විශේෂයෙන් මෙතුමාට මේ උතුම් තිසරණයේ ආශිර්වාදය රැකවරණය සැලසේවා කියන අදහසින් තමයි අද මේ සඳහම් දේශනා මාලාවේ පළවෙනි ධර්ම දේශනාවේ දායකත්වය ලබාගෙන තිබෙන්නේ. ඉතින් ඔහු එම මහතා ප්‍රථමයෙන්ම රැකිරක්ෂා පිටත් වෙලා යනවා වගේම අද සිට මේ උතුම් පිම්බර අරුණෝදය ධර්ම දේශනා මාලාව ආරම්භ වෙනවා. පින්වත්නි, ඔබගේ අපගේ ජීවිතේ අපි හැමදෙනාම මේ ජීවිතය ගත කරන්නේ දිවා රෑ ගෙවා දමමින්. උදෑසනම අපි අවදි වෙලා නොයෙකුත් කටයුතු කරන අතරේ දහවල් කාලයේ එළඹිලා අනතුරුව සවස් කාලයත් ඉන් අනතුරුව රාත්‍රී කාලයත් එළඹිලා අපේ දවස අවසන් වෙලා යනවා. ඒ දවස් අවසන් වෙනවත් සමගම අපේ ජීවිතයේ අවසන් වෙලා යන්නේ මනුස්ස ලෝකයේ අපට ගත කරන්න තියෙන කාලයයි. අපි ගත කරන සෑම දිනයකම මේ උදෑසන කාලය කියන්නේ ඉතාමත් වැදගත් කාලයක්. මොකද පින්වත්නි, අපි කතාවටත් කියනවා උදෑසනම අපට යම් කිසි විදියකට අයහපත් දෙයක් දකින්න ලැබුණොත්, අයහපත් දෙයක් අසන්නට ලැබුණොත්, අයහපත් දෙයකට මුහුණ දෙන්න වුණොත් ඒක අපේ දවසම නරක අතටපත් කරනවා කියලා අපට විශ්වාසයක් තියෙනවා. පින්වත්නි, ඇත්තටම ගත්තොත් එබඳු කාරණයක් අපේ ජීවිතවල අපි ඕනම රටක ලෝකේ ඕනම තැනක ජීවත් වෙද්දී අත්දකින්නට පුළුවන් දෙයක්. ඒ කියන්නේ සමහරලාට උදේ පාන්දරම අපි අවදි වෙලා මේ උදෑසන කාලයේ බොහෝ දිනක් කුරු වෙලා තිනවා නොයෙකුත් දේවල් ශ්‍රවණය කරන්නට. සමහරක් අය ඒ අතරින් තෝරාගෙන තිබෙන්නේ එක්කෝ රටේ ලෝකයේ තොරතුරු පිළිබඳව. තවත් ඇතමෙක් සමහරලාට උදෑසනම ගීත අසනවා. තවත් ඇතැම් පිරිසක් ධර්ම කරුණක් ශ්‍රවණය කරනවා. ඇතැම් අය මේ කිසිවක් නැතිව
නොයෙකුත් Tamanට බොහෝම එදා දවසේ ගත කරන්නට තිබෙන කාර්ය බහුල බව ගැන සිතා ඊටමත් කලබලකාරීව උදෑසන කාලය ගත කරනවා. ලෝකයේ විවිධ මිනිසුන් මේ උදෑසන ගත කරන්නේ විවිධ අයුරින්. නමුත් අපට හොඳට බැලුව කල වැටහෙන්නට තියෙන දෙයක් ඒ තමයි යම් කිසි කෙනෙක් උදේ පාන්දරම උදෑසනම තමන් හිතේ ද්වේෂය තරහව ඇති කරන දෙයක් ශ්‍රවණය කරොත් තරහව ඇති කරන දෙයක් එයා ඇසින් දුටුවොත් නැරඹුවොත් එදා දවසම යාට බොහෝ වෙලාවට තරහ සිතින් යුක්තවම ගත කරන්න සිද්ධ වෙනවා. ඇතමෙක් උදෑසනම හිතේ ඇති කරගන්නේ රාග සහිත සිතුවිල්ලක්. රාගය නැමැති ගින්නෙන් උදෑසනම අවදි වෙලා ඒ ගින්නෙන් පිලිස්සෙන අතරතුර එයාට කිසිම අදහසක් ඇති වෙන්නේ නැහැ. අනේ අද දවස පුරාවටම මගේ හිත මේකත් එක්කම ඉඳීවි කියලා. තවත් සමහර කෙනෙක් උදෑසනම ඇති කරගන්නේ ඉතාමත් කලබලකාරී ගතියක්. එක්කෝ තමන්ගේ රාජකාරී කටයුතු, එහෙම නැත්නම් දරුවන්ගේ රාජකාරී කටයුතු, එහෙම නැත්නම් වෙනත් කටයුත්තක් උදෙසා හරිම කලබලකාරී වෙනවා. ඒ කලබලයත් එක්කම එයා ජීවිතේ එදා දවස ආරම්භ කරන ගමන් එයාට නොවැටහුණාට ඒ දවස පුරාවට ඒ කලබලකාරී ගතියට බලපානවා. ඒ නිසා අපි කල්පනා කළා මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ අසන්නට කැමති, ධර්මයේ හැසිරෙන්නට කැමති ඔබ සෑම සියලු දෙනාගේ ජීවිතයේ යහපතක් උදා කර දීමට උපකාරී වෙන සොඳුරු දහම් කරුණක් සෑම දවසකම උදෑසන ඔබට සිහිපත් කර දෙන්නට. එතකොට අද දිනේ පටන් උදෑසන 5 සිට 6 දක්වා සෑම දිනකම මේ උතුම් ධර්ම දේශනාව තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ ඔබට දවස පුරා සිහිපත් කරන්නට පුළුවන්. ඔබගේ දවස සුවපත් කරන, ඔබගේ දවස ඊටමත් සැනසිලිදායක බවට පත් කරන සොඳුරු දහම් කරුණක් බුදුරජාණන් වහන්සේගේ දේශනා ඇසුරින් ඔබට කියා දෙන්නට. මෙය තමයි මේ පින්බර අරුණෝදය ධර්ම දේශනා මාලාවේ අර්ථය, අරමුණ, අදහස වන්නේ. පින්වත්නි, අපි හැමදෙනාගේම ජීවිතවල අපි නොයෙකුත් දේවල් කැමති වෙනවා. අපි කැමති වෙන සමහර දේවල් අපේ ජීවිතේ කරා ළඟා වුණත් අපට ලැබුණත් බොහෝ දේවල් අපට සමහර වෙලාවට ලබා ගන්නට සාක්ෂාත් කරන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. අපි අකමැති, අපි ප්‍රිය නොකරන, අපිට දුක් වේදනා ලබා දෙන, අපිට කරදර කම්කටොළු ඇති කරන, කායික මානසික පීඩාව ඇති කර දෙන බොහෝ දේවල් ඒ අතරතුර අපේ ජීවිතයට පැමිණෙන එක අපිට වළක්වන්නට හැකියාවක් නැහැ. ඒ නිසා මේ කරුණෙන් අපට තේරුම් යන්නේ ඊටමත් වැදගත් දෙයක්. ඒ තමයි ඔබ කැමති වූ පමණින්, ඔබ ප්‍රාර්ථනා කළ පමණින් ඔබේ ජීවිතයට ඒ සියලු දේවල් ඒ ආකාරයෙන් ලැබෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ එක අවස්ථාවක දේශනා කළා මේ අපේ ජීවිතයත් හරියට තුඹසක් වගේ කියලා. භාග්‍යතුන් වහන්සේ වදාරනවා මේ තුඹසක තිබෙන ස්වභාවය එක තුඹසක් තියෙන උදාහරණයක් විදිහට මේ දේශනා කරන්නේ. ඒක රැයට දුම් දමනවා, දවල්ට ගිනි ගන්නවා. මොකද්ද සිද්ධ වෙන්නේ? රැයට දුම් දමනවා, දවල්ට ගිනි ගන්නවා. ආන් ඒ වගේ තමයි කියවා මේ මිනිස්යාගේ ජීවිතයත්. රාත්‍රී කාලයේ අපි කල්පනා කරනවා හෙට දවසේ මම මේ දේ කරනවා, හෙට දවසේ මම මෙහෙමයි කටයුතු කරන්නේ, මං හෙට දිනේ උදෑසන මේ විදිහට කටයුතු කරනවා, දහවල් කාලේ මේ දේ කරනවා, රාත්‍රී කාලේ මේ දේ කරනවා. බොහෝ සැලසුම්කහ ඇති කරගන්නවා. අපි කිසිම විටක රාත්‍රී කාලයේ කල්පනාව තුළ Tamanට අයහපත පිණිස පවතින දෙයක් කල්පනා කරන්නේ නැහැ. එහෙම නැත්නම් සැලසුම් කරන්නේ නැහැ. නමුත් සැලසුම් නොකලාට
පසුදෑ ජීවිතයේ එදා දවස ගත කරද්දී නොයෙකුත් අපි නොසිතපු දේවල් අපි කරා පැමිණෙනවා. ඒ වගේම දවල්ට ගිනි ගන්නවා කියලා දේශනා කළේ අපි අර රාත්‍රී කාලයේ සිතපු දේවල් අපි උදෑසන කාලයේ පටන් ක්‍රියාවට නංවන්න මහන්සි ගන්නවා. ක්‍රියාවට නංවන්න මහන්සි ගන්නවා. එතකොට පින්වත්නි මේ ආකාරයෙන් දිනෙන් දින වරුවෙන් වරුව ක්‍රමක්‍රමයෙන් වේගෙන් ගෙවිලා යන අපේ මේ ජීවිත ආයුෂය අපි නිවැරදි ආකාරයට කළමනාකරණය නොකරගත්තොත් අපේ ජීවිතේ ඉතාමත් බරපතල අනතුරකට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක මෙලොව වශයෙන් සිද්ධ වෙනවා, පරලොව වශයෙන් සිද්ධ වෙනවා. ඒ නිසා අද දවසේ මේ උතුම් පින්බර අරුණෝදයේ සඳහම් දේශනා මාලාව තුළින් අපි ඔබට කියා දෙන්න කල්පනා කළා අපේ ජීවිතේ දැනගෙන සිටිය යුතු කරුණක් පිළිබඳව. ඒ කරුණ ඇත්තටම ගත්තොත් අපේ ජීවිතය අපි දුරු කරගත යුතු එකක්. බැහැර කරගත යුතු එකක්. නැති කරගත යුතු එකක්. ඒ කරුණ තමයි අරතිය කියලා කියන්නේ. අරතිය කියලා කියන්නේ පින්වත්නි බුද්ධ දේශනාවේ විස්තර වෙන විදිහට යහපතේ කුසල ධර්මයේ හැසිරෙන්නට තිබෙන්නා වූ අකමැත්ත. ඒ කියන්නේ යහපතක් පිණිස කුසල් දියුණු කර ගැනීමක් පිණිස තමන්ගේ හිත නැඹුරු වෙන්නේ නැත්තම්, තමන්ගේ හිතේ සූදානමක් නැත්තම්, තමන්ගේ හිතේ ඒකට කැමැත්තක් නැත්තම්, ආන් ඒකට අපි මේ ශාසනය තුල භාවිතා කරන වචනය තමයි අරතිය කියන්නේ. අරතියත් එක්කම ඇති වෙනවා තවත් ලක්ෂණයක්. රතිය. රතිය ඇති වෙන්නේ පංචකාමයන් පිළිබඳව. ඒ කියන්නේ පින්වතුනි යහපතේ කුසලේ තමන්ටත් අන් අයටත් යහපත උදා කරලා දෙන දේ අපේ හිත රඳන්නේ නැත්තම්, අපේ හිත ඒකට සතුටුදායක නැත්තම්, අපේ හිත ඒකට කැමැත්තක් නැත්තම් નિરાයාසයෙන්ම අපේ හිත නැඹුරු වෙනවා ඒ රාග දේශ මෝහ දියුණු කරන, රාග දේශ මෝහ වඩවන පංචකාමයේ කරා. කාම සැප සම්පත් කරා. ඒ විතරක් නෙමෙයි. දැන් අපි ගත්තොත් සමහර වෙලාවට කෙනෙකුට හිතෙන්න පුළුවන් ධර්මයේ හැසිරෙන කෙනෙකුට විතරද මේ අරතිය තියෙන්නේ කියලා. නෑ, මේ අරතිය නොයෙකුත් විදිහට නොයෙක් ස්වරූපයෙන් ජීවිත කරා පැමිණෙන්න පුළුවන්. අපි ශාසනය තුල ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ ජීවිතේ කුසලයේ පිණිස, යහපත පිණිස, ධර්මයේ හැසිරීම පිණිස, ධර්මයේ ඇසීම පිණිස, බණ භාවනා කිරීම පිණිස හිතේ කැමැත්තක් නැතිකම තමයි අරතිය කියන්නේ. ඒතකොට මේ ධර්ම මාර්ගයේ හැසිරෙන කෙනාගේ ජීවිතයේ අරතිය වගේම තමයි සමහර අයගේ ජීවිත තුළ තමන් සිදු කරන්නා වූ යහපත් දේවල් ගැන ඇල්මක් නැහැ. දැන් සමහර වෙලාවට අධ්‍යාපනය හදාරන දරුවෝ ඉන්නවා, අධ්‍යාපනයට ඇල්මක් නැහැ. සමහර වෙලාවට රැකිරක්ෂා පිණිස කටයුතු කරන රැකිරක්ෂා සිදු කරන්නා වූ තරුණ පිරිස්, මැදි වයසේ පිරිස් ඉන්නවා, ඔවුන්ට ඒ පිණිස කැමැත්තක් නැහැ. ඒතකොට කැමැත්තක් නැති නිසා ඔවුන්ට ඒ පිළිබඳව ඒව සිදු කිරීම පිණිස කැමැත්තක් හිතේ හට නොගන්න නිසා ඔවුන් මේ දේවල් සිදු කරන්නේ තාමත් අමනාප සිතින්, අකමැත්තෙන්. දැන් සමහර කෙනෙකුට තියෙනවා මේ මම මේ සිදු කරන්නා වූ දේ මගේ හිතේ කැමැත්තක් නෑ නේද? අනේ කොහොමද මම මේ දේ ඇති කරගන්නේ? කොහොමද මම මේ දේවල් කෙරේ කැමැත්තක් ඇති කරගන්නේ කියලා සමහරු කල්පනා කරනවා. හැබැයි ඔවුන්ට ඒකට විසඳුම් නෑ. ඔවුන් ඒ විසඳුම් දන්නේ නෑ. දැන් අපිට ඕන තරම් මුණ ගැහිලා තියෙනවා අධ්‍යාපනය ලැබෙන දරුවෝ ඉන්නවා. ඔවුන් ඇත්තටම කැමති අනේ හොඳට මම ඉගෙන ගන්න ඕනේ. මම මේ හොඳට විභාග සමත් වෙලා ඒ විභාග වලින් උසස් විදිහට මම ලකුණු ලබාගෙන මේ අධ්‍යාපනය සාර්ථක කරගන්න ඕනේ කියලා හිතනවා. හැබැයි එදිනෙදා තමන්ගේ පාසල් කටයුතු, අධ්‍යාපන කටයුතු වලට හිතේ කැමැත්තක් නැහැ. ආශාව තියෙනවා, කැමැත්ත නැහැ. ඒතර සමහර දැන් ඒ වගේම වැඩිහිටි තරුණ පිරිස් ඉන්නවා මගේ ජීවිතේ හොඳට මිල මුදල් හම්බ කරගන්න ඕනේ.
සැපදායි විදිහට ජීවිතය ගත කරන්න ධාර්මික මුදලක් හරි හම්බ කරගත යුතුයි කියලා අදහසක් තියෙනවා. හැබැයි එදිනෙදා තමන්ගේ සිදු කරන්නා වූ රැකියාව පිළිබඳව කැමැත්තක් නැහැ. ඇල්මක් නැහැ. සමහරට ඇල්ම තියෙන්නේ කැමැත්ත තියෙන්නේ එක්ක පැය ගණන් මොනවා හරි අර්ථවත් නැති වීඩියෝ නරඹනක් ඉන්න. එහෙම නැත්නම් හිතේ කැමැත්ත තියෙන්නේ කිසිම අර්ථයක් නැති කිසිම ඵලයක් නැති නොයෙකුත් දේවල් ශ්‍රවණය කරන්න නරඹන්න. එහෙම නැත්නම් කුසීත කම්මැලිකමින් යුක්තව දවස ගත කරන්න. ඒ විදිහට දවස ගත කරන ගමන් හිතේ ලොකු ප්‍රාර්ථනාවක් නැති කරගන්නවා. අනේ මට මේ තුල දියුණු වෙන්න ලැබෙන්නේ කවදද? මගේ රස්සාවේ ඉදිරියට මට යන්න ලැබෙන්නේ කවදද? උසස් වීම ලැබෙන්නේ කවදද? අධ්‍යාපනය තුල හොඳ සාමාර්ථ ලැබෙන්නේ කවදද කියලා කල්පනා කරනවා. හැබැයි දිනදා ජීවිතේ ගත කරද්දී දවස ගත කරන්නේ ඊටමත් කම්මැලිකමින් ඒ වගේම ඒ තමන් සිදු කරන්නා වූ කටයුතු වලට යහපත් කටයුතු වලට නොයල්මින් යුක්තව. මෙන්න මෙබඳු ස්වභාවයක් ඔබේ ජීවිතවල එහෙම නැත්නම් ඔබේ පවුලේ කෙනෙකුගේ ජීවිතේ ඔබ දන්න කියන කෙනෙකුගේ ජීවිතේ තියෙනවා නම් ආන් ඒ කෙනාට ඉතාමත් වැදගත් වේවි. අද මේ අපි කතා කරන්නා වූ දහම් කරුණු. අපි මේ අද ඔබට කියා දෙන්නා වූ දහම් කරුණු. ඒතර පින්වත්නි අරතිය කියන එක අපිට අපේ ජීවිතේ කොයි වෙලාවෙ කොයි මොහොතේ පැමිණෙයිද කියලා අපි කියන්න දන්නේ නැහැ. දැන් සමහර වෙලාවට ධර්මයේ හැසිරෙන පිරිස් ඉන්නවා. මුල් කාලේ හොඳට දහම් පොතපත කියවනවා. ඒ දහම් පොතපත කියවලා ලොකු සතුටක් ලබනවා. දහම් ශ්‍රවණය කරලා සතුටක් ලබනවා. දහම් සාකච්ඡාවේදීලා සතුටක් ලබනවා. ධර්ම කරුණු තවත් කෙනෙකුට කියා දීලා සතුටක් ලබනවා. හැබැයි ඔන්න එක පාට මෙයාට යා සියලු දේවල් එපා වෙලා යනවා. ඒ අර තමන් සිදු කරගෙන සිටපු දහම් කටයුතු වලින් ලබන්නා වූ සතුට නැති වෙලා යනවා. ඊට පස්සේ එයාට දහම් පොතපතක් කියව ගන්න බෑ. දහම් කාරණයක් පිළිබඳව සාකච්ඡා කරන්න බෑ. තවත් කෙනෙක් කියා දෙන දහම් කාරණයක් ශ්‍රවණය කරන්න බෑ. ඊතරම් මේ අරතිය කියන එක අපේ හිත යටපත් කරනවා සමහර අවස්ථාවලදී. සමහර මොහොතවල් වලදී. එතකොට හිතේ යහපත පිණිස කුසලයේ පිණිස තිබෙන්නා වූ අකමැත්ත වගේම තමයි ඒ නිසා අපට උදා වෙන විශාල අනතුරුදායක තත්ත්වයක් තියෙනවා. ඒ තමයි පින්වත්නි අරතිය ඇති වෙච්ච කෙනා වේගින් ඊළඟට යන්නේ කුසීත කම්මැලි බවට. කුසීත කම්මැලි බවට. දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ සඳහන් වෙනවා පින්වත්නි තීන මිද්දේ කියන එක. ඔබ දන්නවා මේ හිත දියුණු වෙන්නට හිතේ අපේ දියුණුව පිණිස ප්‍රඥාවේ දියුණුව පිණිස බාධා කරන ප්‍රබලම කරුණු පහක් තියෙනවා. ඒවට අපි කියනවා පංච නීවරණ. නිවන අවුරන එහෙම නැත්නම් මේ නිවනට බාධා පිණිස පවතින ප්‍රඥාවේ දියුණුවට බාධා පිණිස පවතින සිතේ සමතයට බාධා පිණිස පවතින කරුණු තියෙනවා. කාමච්ඡන්දේ, ව්‍යාපාදේ, තීන මිද්දේ, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන මේ කරුණු පහ. එතකොට මේ තීන මිද්දේ කියන එක කරුණ සහිතව හටගන්න එක. ඒ කියන්නේ මේ තීන මිද්දේ කියන්නේ පින්වත්නි එයා අලසයි. ඒ කියන්නේ එයාට මුකුත් කර තියාගන්න බෑ. එක්ක නිින්දටමයි හිත යන්නේ. එක්ක හේ පෑ ගණන් එදේ වැටලා ඉන්නවා. එක්ක හේ පෑ ගණන් පුටුවක වැටිරලා ඉන්නවා. එයා සමහරට පාසලට ගියත් නිදි. රැකියා ස්ථානයට ගියත් නිදි. එහෙම නැත්නම් වෙන යම් ස්ථානයකට ගියත් ඔන්න නිින්දට වැටෙනවා. ඒතර එයාට හිතෙන්න පුළුවන් අනේ මේ ඇයි මට මෙහෙම වෙලා තියෙන්නේ? එසේ වෙලා තිබෙන්නේ ඔහු තුල මේ තීන මිද්දේ ඇති කරන හේතු පිළිබඳ ඔහුට ඇති අනුභවය නිසා. ඒ කියන්නේ තීන මිද්දේ නිකන් ඇති වෙන්නේ නැහැ. තීන මිද්දේ හටගන්න කරුණු තියෙනවා. මොනවද ඒ කරුණු? භාග්‍යතුන් වහන්සේගේ දේශනාවේ සඳහන් වෙනවා පින්වත්නි තීන මිද්දේ හටගන්න හේතු වෙන කාරණා තමයි මෙන්න මේවා. පළවෙනි එක තමයි අරතිය. යහපතේ කුසලයේ හිත නොයැලෙන ගතිය.
දැන් අධ්‍යාපනය ලබන දරුවෙකු අධ්‍යාපනය තුළ සතුටක් ලබන්නේ නැත්තම්, ඒ කියන්නේ එයාට අධ්‍යාපනයේ පිණිස ආශාවක් කැමැත්තක් නැත්තම්, එයා අධ්‍යාපනය ලබන වෙලාවට හොඳට නිදි. ඉක්මනින්ම හිත නින්දට යනවා. ඊළඟට මේ ව්‍යාපාර කරන ස්ථානයේ, තමන් රැකිරක්ෂා කරන ස්ථානයේ තමන් කරන රැකියාව තුළ ඔහුට ආශාවක් නැත්තම්, කැමැත්තක් නැත්තම් ඒ තමන් කරන රැකියාව පිළිබඳව ඔහු નિરાයාසයෙන්ම වේගයෙන් හිත තීන මිද්දේටපත් වෙනවා. ඒතර ඊට පස්සේ රැකියා ස්ථානෙ මොන කොනක් මුල්ලක් අල්ලගෙන හොනිදා ගන්නවා. ඔහුගේ දිනේ ගත වෙලා යන්නේ ඊටාමත් අයහපත් අයුරින්. බුදුරජාණන් වහන්සේ වදාළේ නිନ୍ଦ කියන්නේ ජීවිතේ වඳභාවය. ඒ කියන්නේ කිසිම යහපතක් නැහැ. තමන්ටත් යහපතක් නැහැ, අන් අයටත් යහපතක් නැහැ, මෙලවටත් යහපතක් නැහැ, පරලොවටත් යහපතක් නැහැ. කිසිම කෙනෙකුට කිසිම යහපතක් නැති අයුරින් කාලය ඔහි ගත වෙලා යනවා. ඒතකොට ඒ විදිහට කාලය ගත වෙනවා නම් ඒකට පළවෙනි හේතුව තමයි ඒ තීන මිද්දේ ඇති කරන අරතිය. ඒ තමන් කරන්නා වූ දේ යහපතට හිත නැඹුරුවක් නැහැ, කැමැත්තක් නැහැ. දෙවෙනි එක තමයි පින්වත්නි තන්දි, අලස බව. තන්දි අපි කියන එකට අලස බව. අලසයි, කම්මැලි. කොයි දෙයකටත් එයා කම්මැලි. ඒතර කම්මැලි කෙනා ඊළඟට තීන මිද්දයට නිකාම්පත් වෙනවා. ඊළඟ භාග්‍යතුන් වහන්සේ වදාලා ආරති තන්දි විජම්බිකා. විජම්බිතා කියන්නේ මේ ඔය ඇඟමැලි කඩන්නේ. ඒ ඇඟමැලි කඩන ස්වභාවය. කොයි වෙලාවෙත් ඔය අතබය දික් කර කර ඇඟමැලි කඩනවා කියලා අපි කියන්නේ. ඒ ස්වභාවය තුල සිද්ධ වෙන්නේ තීන මිද්දේට තව තවත් හිතපත් වෙන එක. දැන් සමහරව හිතනවා කම්මැලිකමක් ආවම හොඳට අතපය දිගැල්ල කරාම මේ අනේ මේ නිදිමත නැති වෙනවා කියලා. නෑ, තවත් නිදිමත වැඩි වෙනවා. තවත් අර අලස බවට හිතපත් වෙනවා. බලන්න කොච්චර අනවබෝධයක්ද මේ අපේ ජීවිත ගැන අපිට තියෙන්නේ. ඊළඟ කාරණයක් තමයි බත්ත සම්මතෝ. මේ ආහාර ගත්තම ඇති වෙනවා මත් ගතියක්. ඒ ආහාරයත් එක්ක ඇති වෙන මත් ගතියත් එක්ක බොහෝ දෙනෙක් තීන මිද්දේට හිතපත් වෙනවා. ඒකයි බොහෝ ජීවිතවල හුරු වෙලා තින්නේ එක්කෝ දහවල් ආහාරය ගත්තට පස්සේ ඔන්න නිදා ගන්නවා ටිකක් වෙලා. ඊට පස්සේ ඔන්න මොනවා හරි පොඩි දෙයක් කාලා ඔන්න නිින්දටපත් වෙනවා. ඒ මොකද මේ ආහාරයත් එක්ක ඇති වෙන බත්මතේ තමන්ගෙන් තීන මිද්දේටපත් කරනවා කියලා එයාට අදහසක් නැහැ. ඒ නිසා ඒක හඳුනා ගන්නෙත් නැහැ. හඳුනා නොගන්න කෙනාට ඒක දුරු කරන්නත් බෑ. බත්ත සම්මුද. ඊළඟ කාරණේ තමයි චේතසෝ ලීනත්තං. හිතේ තියෙන හැකිලීම. හිත හැකිලුණු ගතිය. හිත හැකිලෙන්නේ වීරිය නැති නිසා. හිත හැකිලෙන්නේ කම්මැලි නිසා. හිත හැකිලෙන්නේ අලස බව නිසා. ඒතර හිත හැකිලලා යද්දී එයා ඊළඟට පත් වෙන, එයාට සිද්ධ වෙන දේ තමයි හිත තීන මිද්දේටපත් වෙන එක. ඒ නිසා පින්වත්නි මම මේ කරුණ ඔබට පැහැදිලි කරේ මේ අරතිය කියන එක අපට කොහෙන්වත් අපේ ජීවිතේ සාර්ථක බවක් නම් ඇති කරලා දෙන්නේ නැහැ. අපට ඇති කරලා දෙන්නේ අයහපතක්මයි. අපට ඇති කරලා දෙන්නේ අනතුරක්මයි. දැන් බුදුරජාණන් වහන්සේ වදාළ අවස්ථා තියෙනවා, මහණෙනි යම් කිසි භික්ෂුවක් කැමතිනම් මෙන්න මේ විදියට, ඒ කියන්නේ යම් කිසි භික්ෂුවක් තමන්ගේ ජීවිතේ මේ විදියට කල්පනාවක් ඇති කරගන්න. ඒ තමයි මගේ ජීවිතේ මට මේ භාවනාවන් කරගන්න බැරි වෙලාවල් එනවා. ඒ කියන්නේ අර අරතිය හිතේ යටපත් කරන වෙලාවල් එනවා. ඒ වගේම අරතියට හිතපත් වීමත් එක්ක කාමක සැපයට හිත යට වෙලා යනවා. දැන් හොඳට බලන්න, දැන් ඔබේ ජීවිතයේ තුල යහපත පිණිස ඊළඟට දියුණුව පිණිස උපකාරී වෙන යම් දෙයක් පිණිස හිතේ කැමැත්තක් ඇති නොවන ගමම වේගෙන් හිත දුවන්නේ කාමයට. ඒතර කාමයේ සියලුම කාම අරමුණු අපිට ඇති කරලා දෙන ඔන්න දුරකතනේ අපේ ගාව තියෙනවා. ඊට පස්සේ ඔන්න එක්කෝ එයා වැඩපලේද, එයා රැකියා ස්ථානයේද, තමන්ගේ වාහනේද,
ඊළඟට එහෙම නැත්නම් පාසලේද එයා විහාරස්ථානයකද කොහෙද ඉන්නේ කියන එක වැදගත් වෙන්නේ නැහැ. ඔන්න අර තමන්ගේ ෆෝන් එක අතට අරගෙන මොකක් හරි අයහපත පිණිස පවතින දෙයක් නරඹන්න පටන් ගන්නවා. දැන් පේනව නේද මේ අරතියත් එක්ක අපට අත් වෙලා තියෙන ඉරණම. එතකොට අරතියට හිත යට වුණ ගමන් Taman දන්නේ නැත්තම් හඳුනන්නේ නැත්තම් මගේ හිත අරතියට යට වුණා කියලා ඊට පස්සේ Tamanට ඕනේ කරන කටයුතු Tamanට යහපත පිණිස පවතින කටයුතු නෙමෙයි සිද්ධ වෙන්නේ. ඒ පින්වත්නි බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා මේ අරතිය කියන්නේ මාර සේනාවටයි එකක්. ඒ කියන්නේ අරතියට හිත යටපත් වෙච්ච ගමන් Tamanට අයිති නෑ. අරතියට හිත යටපත් වෙච්ච ගමන් Tamanට උමනාදී නිමේ ඊට පස්සේ සිද්ධ වෙන්නේ. ඊට පස්සේ සිද්ධ වෙන්නේ මේ ලෝකේ බල්ලගතුම වෙනත් කෙනෙකුට අවශ්‍ය දෙයක්. ඒතර ඒ කෙනා කැමති අපි අපේ ජීවිතේ කුසලයක් යහපතක් රාග දේශ මොහ දුරු කරන්නා වූ Tamanටත් අන් ලෝක සත්‍යයටත් හිතසුව පිණිස පවතින දෙයක් කරනවාට නම් නෙමෙයි. ඔහුගේ කැමැත්ත තියෙන්නේ අපි අර කාම සැපේම ලබමින් බොහොම හීන තුච්ච ලාමක සැපයක් ලබමින් කාලය ගත කරනවාට ඒකට අවශ්‍ය කරන සියලුම දේවල් අපේ වටපිටාවේ ලැබිලා තියෙනවා අපිට. සමහර වෙලාවට ඔබ වාහනයක ගමන් කරන කෙනෙක් වුණත්, ඔබ නිවසේ ගත කරන කෙනෙක් වුණත්, රැකියා ස්ථානයේ ගත කරත් මේ හැම දෙයකටම අවශ්‍ය පහසුකම්. ඒ කියන්නේ මොකද්ද පහසුකම ලැබිලා තියෙන්නේ? අර අරතියෙන් හිත නිදහස් කරගන්න අවශ්‍ය කරන දේ නෙමෙයි. තව තවත් අරතියට හිතපත් කරමින්, තව තවත් කාමයට හිත යටපත් කරන හැම දෙයක්ම අපේ වටපිටාවේ සකස් වෙලා. ඒතර වේගෙන් අපේ හිත ටක් ගාලා විසඳුම විදියට දුවන්නේ ඒ වෙලාවේ කාම ආස්වාදයේ පිණිසයි. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළනවා යම් කිසි භික්ෂුවක් ඉන්නවා නම් මේ තමන්ගේ හිත අරතියෙන් යටපත් වෙනවට අකමැති. ඒ වගේම අර කාම රතිය එහෙම නැත්නම් කාම ආස්වාදයේ පිණිස හිත යටපත් වෙන ස්වභාවයට අකමැති. ආන්ගේ භික්ෂුව කල්පනා කරන්න ඕනි කියනවා මෙහෙම මම මේ අරතිය පාලනය කරනවා. මේ හිතේ ඉඩ දෙන්නේ නැහැ. මං ඒකට ඉඩ තබන්නේ නැහැ. මං ඒකට මගේ හිතේ ඉඩක්කඩක් දෙන්නේ නැහැ කියලා අර අරතිය යටපත් කරගන්න යා මහන්සි ගත යුතුයි. ඒ වගේ මෙයා සීලය සම්පූර්ණ කරගන්නත් මහන්සි ගත යුතුයි. මොකද පින්වත්නි අරතිය කියන එක දුරු කිරීම පිණිස අරතිය කියන එක බැහැර කර ගැනීම පිණිස අපට උපකාරී වෙන වැදගත්ම දෙයක් තමයි අපේ සීලය. අපි කායික වාචිකව සංවර නැත්තම් කායික වාචිකව අපේ ජීවිතේ නොයෙකුත් අඩුපාඩු සහිතයි නම් දොස් සහිතයි නම් සිල්පදයන් තුල හික්මෙන්නේ නැත්නම් සිල්පද ඉක්මවා යනවා නම් කොයි වෙලාවෙ ගත්තත් ඔහි මේ කටට එන වචන භාවිතා කරනවා නම් අර්ථය නොදෙන හිතට එන දේ කයින් කරනවා නම් ආර්ථය නොදෙන සීමාව නොදෙන සීලය කියන එක නොදෙන ඔහුගේ මේ ජීවිතේ දුස්සීල බව කියන එක තමයි වෙඩින්නේ. දුස්සීල බවත් එක්ක අරතියට තියෙන ඉඩකඩ වැඩි. සිල්වත් බවත් එක්ක අරතියට තියෙන ඉඩකඩ අඩුයි. ඒ නිසා සීලය හොඳට දියුණු කරගන්න කෙනාට ටික යාට උපකාරී වෙන්න පුළුවන් මේ අරතිය බැහැර කරගන්න. ඒ වගේම පින්වත්නි බුදුරජාණන් වහන්සේ හරි ලස්සන දහම් කාරණයක් අපට වදාලා මේ අරතිය දුරු කිරීම පිණිස උපකාරී වෙන. ඒ තමයි පින්වත්නි අරතිය දුරු වීම පිණිස එහෙම නැත්නම් යහපතේ කුසලේ සිදු කරන්නා වූ යහපත් දේවල් හිත නොවැළෙන ගතිය දුරු කිරීම පිණිස මුදිතාව වඩන්න කියලා. මුදිතාව කියන්නේ අන් අයගේ සැපයට සතුටු වීම, අන් අයගේ සැපේ ප්‍රාර්ථනා කිරීම, අන් අයගේ සැපේ තුල තමන් සතුටක් ලැබීම. දැන් ඔන්න කල්පනා කරලා බලන්න. දැන් අපි මෙහෙම හිතමු. ඔන්න කෙනෙක් තමන්ගේ ජීවිතේ රැකියාවට යනවා.
එතකොට තමන් වගේම තමන් සිදු කරන්නා වූ ඒ වගේම තමන්ට වඩා ඉහළ නිලතලයන්හි කටයුතු කරන්නා වූ පිරිස් ඒ රැකියා ස්ථානයේ සිටින්නට පුළුවන්. එතකොට තමන්ගේ හිතේ මේ කරන්නා වූ රැකියාවන් පිළිබඳව කැමැත්තක් නැහැ. එයා සතුටින් නෙමෙයි කරන්නේ. එතකොට එක්තරා ආකාරයකට අර ධර්මයේ තුල අපි අරතිය කතා කරනවා වගේ එයා ලොකු අරුබුද්ධියකටපත් වෙලායි සිටින්නේ. එයි තමන් සිදු කරන්නා වූ රැකියා කටයුතු පිළිබඳ එයාට ආශාවක් කැමැත්තක් නෑ. එයා කැමැත්තෙන් නෙමෙයි කරන්නේ. අකමැත්තෙන්. අකමැත්තෙන් කරන ගමන් එයා මොකද කරන්නේ? සමහරවිට අර කැමැත්තෙන් හොඳට රාජකාරිය කරන පිරිස් අය ගැන දිහා බල උන්ට ඊර්ෂ්‍යා කරනවා. සමහරවිට තමන්ට ලැබෙන්නේ නැති උසස් වීම අන්නයට ලැබෙද්දී ඒ ගැන හිතේ ඊර්ෂ්‍යාව ඇති වෙනවා. සතුට ඇති වෙන්නේ නැහැ. එතකොට ඒ තුල තවත් වෙන්නේ මොකද්ද? ආන් ඒ වගේ සිතුවිලි හටගනිද්දී තව තවත් අර තමන්ට තමන්ගේ වෘත්තිය ගැන තියෙන අකමැත්ත තමයි දියුණු වෙන්නේ. බලන්න මේ හේතු සහිතව කරුණු ක්‍රියාත්මක වෙන ආකාරය. හේතු සහිත බව හරි ආශ්චර්යයි. දැන් අපි ගත්තොත් තවත් ආකාරයකට මේක කිව්වොත් පින්වත්නි සමහරට අධ්‍යාපන ලබන දරුවෝ ඉන්නවා. ඒ අධ්‍යාපන ලබන දරුවෝ තමන්ට අධ්‍යාපනයේ පිණිස කැමැත්තක් නැහැ. එයාගේ හිත ඒ පිළිබඳව ඇල්මක් නැහැ. ඉගෙන ගන්න කටයුතු පිළිබඳව ඇල්මක් නැහැ. ඇල්මක් නැති අතරේ එයා හොඳට අධ්‍යාපනය ලබන දරුවෝ ගියා බල ඊර්ෂ්‍යා කරනවා. එතකොට අර හොඳට ඉගෙන ගන්න ඉගෙනීමේ ඇල්මක් ඇති පිරිස් ගැන එයා බල තමන්ගේ යහළු හිත මිත්‍රාදීන් පිළිබඳව ඊර්ෂ්‍යාව ඇති කරගන්නවද? තවත් මොකද වෙන්නේ? එයාගේ හිතේ අර අධ්‍යාපනයේ පිණිස තියෙන නොයල්ම තමයි වැඩෙන්නේ. හරි පුදුමයි. දැන් අපි ගත්තොත් ධර්මයේ පුරුදු කරන කෙනෙක් ඉන්නවා කියමුකෝ. එතකොට ධර්මයේ පුරුදු කරගන්න ශ්‍රාවක ශ්‍රාවිකාවකට ඔන්න අපි හිතමු Tamanට දුෂ්කරයි, අමාරුයි. දහම් පොතක් කියව ගන්න දුෂ්කරයි. ධර්ම දේශනාවක් අහන්න දුෂ්කරයි. එහෙම නැත්නම් දහම් කාරණයක් කතාබස් කරන්න දුෂ්කරයි. ධර්ම සාකච්ඡාවක් කරන්න දුෂ්කරයි. ඒ දුෂ්කර බව එයා තියෙද්දී හොඳට ධර්මයේ පුරුදු කරන කෙනෙක් දිහා බල එයා ඊර්ෂ්‍යාව හිතේ ඇති කරගන්නවා. එතකොට මොකද වෙන්නේ? තවත් තමන්ගේ අරතිය වැඩි වෙනවා, දියුණු වෙනවා, අරතියෙන් හිත යටපත් කරනවා මිස එයාට ගැළවිල්ලක් නම් නැහැ. නමුත් පින්වත්නි සිදුවිය යුත්තේ මේකේ අනිත් පැත්තයි. ඒ කියන්නේ දැන් තමන්ගේ හිතේ අපි හිතමුකෝ යහපත පිණිස කුසලයේ පිණිස කෙනෙකුගේ ඇල්මක් නැත්තම් එයා කරන්න ඕනේ දේ තමයි කුසලයේ පිණිස යහපත පිණිස කැමැත්තක් තියෙන පිරිස් දිහා බල ඒ ගැන සතුටු වෙන එක. අනේ තව තවත් දියුණු වේවා. ඒ තව තවත් ධර්මයෙන් වැඩෙත්වා කියලා ප්‍රාර්ථනා කරන එක. ආන්ගේ කැමැත්ත, ඒ ප්‍රාර්ථනාව, ඒ සිතුවිල්ල තමයි අපි මුදිතාව කියලා ධර්මයේදී හඳුන්වන්නේ. ඒ මුදිතා සිතුවිල්ල පින්වත්නි උපකාරී වෙනවා තමන්ගේ අරතිය බැහැර කර ගැනීම පිණිස. දැන් අපි හිතමුකෝ ඔබ ඔන්න රැකියා ස්ථානයකට යනවා. ඔබ රැකියා කරන ස්ථානයේදී ඔබට රැකියාව පිණිස ඇල්මක් නැහැ. හැබැයි ඔබ දකිනවා ඊටමත් රැකියාව පිළිබඳව ඇල්මින් වෙහෙස මහන්සිව වීරවන්තව කටයුතු කරන අය. එතකොට ඔබ ඒ අයව දැකලා සතුටු වෙනවා. අනේ මට නොහැකි වන මේ වීරවන්ත බව, මේ තමන්ගේ රැකියාව කැමැත්තෙන් කිරීම, මේ දියුණුව පිණිස කටයුතු කරමු අනේ මේ පුද්ගලයා ගාව තියෙනව නේද කියලා සතුටු වෙනවා. ඒ සතුටු වීම, ඒ සිතවිල්ල පින්වත්නි අර තමන් තුළ තිබෙන්නා වූ රැකියාව පිණිස තියෙන නොයල්ම බැහැර කරලා දානවා. දුරු කරලා දානවා. ඒක නැත්තරම නැති කරලා දානවා. එහෙනම් තමන්ගේ ජීවිතේ තමන් රැකියාව පිණිස වේවා, එහෙම නැත්නම් අධ්‍යාපනයේ පිණිස වේවා, වෙනයම් කාරණාවක් පිණිස වේවා, අපි මේ කතා කරන්නේ යහපත පිණිස පැත්තට විතරයි. මොකද අයහපත පැත්තට මෙච්චර අපිට මේ මහන්සියක්, දුෂ්කර බවක්, මෙච්චර සාකච්ඡාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. අයහපතට කොහොමත් අපි හරි දක්ෂයි.
අයහපතට අපේ හිත වේගින් ඇදිලා යනවා. අයහපතේ හේතු ගැන හිත හිතා ඉන්න දෙයක් නැහැ. මේ හිතනවා මේ කරනවා. නමුත් හිත හිතා හේතු ගැන හිත හිතා ඵලය ගැන හිත හිතා මම කොහොමද මේ දේ සකස් කරගත යුත්තේ? මම මේ දේ බැහැර කරගත යුත්තේ කොහොමද කිය හිත හිතා කරන්නට තියෙන්නේ. යහපත සැපය අභිවෘද්ධිය දියුණුව ඇති කරලා දෙන කාරණා පිළිබඳව කතාබස් කරද්දී පමණයි. ඒතර අපි හිතමුකෝ යම් මේ දේශනාව ශ්‍රවණය කරන මේ දහම් කරුණු ශ්‍රවණය කරන යම් දරුවෙක් ඉන්නවා නම් අධ්‍යාපනයේට යම් අකමැත්තක් නොයල්මක් තියෙන. ඒ කියන්නේ තමන් ඉගෙන ගැනීම පිණිස එයාගේ හිත සතුටු වෙන්නේ නැහැ. ආන්ගේ දියණිය ඒ පුතුණුවන් අනිවාර්යෙන් කළ යුතු දේ තමයි හොඳට අධ්‍යාපනයේ හදාරන්නා වූ හොඳට පාසල් කටයුතු සිදු කරන්නා වූ තමන්ගේ යහළු හිත මිත්‍රාදීන් දිහා බලලා සතුටු වෙන්න. ඔවුන්ගේ දියුණුව පතන්න. ඔවුන්ගේ යහපත කැමති වෙන්න. අනේ මේයට තව තවත් ඉගෙන ගන්න ලැබේවා. තව තවත් මේගේ අධ්‍යාපන හැකියාවන් දක්ෂතා දියුණු වේවා කියලා හිතන්න. ආන්ගේ සිතුවිල්ල ඔබේ හිතේ අධ්‍යාපනයේ පිණිස කැමැත්තක් ඇති කරාවි. බලන්න පින්වත්නි අපි නොසිතන විදිහට තමයි අපේ ජීවිතයේ දේවල් සිද්ධ වෙන්නේ. නමුත් අවාසනාවට සමාජයේ සිද්ධ වෙන්නේ මේ දේ නෙවෙයි. ඊළඟට අපි ගත්තොත් අපි කතා කරා. දැන් ඔබට භාවනාවක් කරගන්න අමාරුයි නම් භාවනාවක් කරගන්න දුෂ්කර නම් ඔබ ඉස්සෙල්ලම කළ යුතු දේ තමයි හොඳට භාවනාවන් පුරුදු කරගන්න කෙනෙක් දිහා පිරිසක් දිහා බලලා සතුටු වෙන්න. ඔවුන් තව තවත් භාවනා කිරීමේ හැකියාවෙන් වැඩෙත්වා කියලා නිතර නිතර හිතන්න. ඒක ප්‍රාර්ථනා කරන්න. ඒකට කැමති වෙන්න. එතකොට ඔබට තියෙන මේ භාවනාව පිණිස තියෙන නොහැකියාව දුරු වෙලා යනවා නියතයි. නියතයි. පින්වත්නි හරීම ලස්සන දහම් කාරණයක් සඳහන් වෙනවා. ඒ තමයි නිස්සාරණීය කියන සූත්‍රයේදී. නිස්සාරණීය කියන සූත්‍රයේදී අපගේ භාග්‍යතුන් වහන්සේ වදාලා කෙනෙක් කියනවා නම් මෙන්න මෙහෙම. මොකක්ද? මම හොඳට මුදිතාව වඩන කෙනෙක්. මම හොඳට මුදිතාව දියුණු කරගන්න කෙනෙක්. අනේ මම කොච්චර මේ මුදිතාව වැඩුවත් අන් අයගේ සැපේ දැකලා මම සතුටු වුණත් අන් අයගේ සැපේ මම ප්‍රාර්ථනා කරත් අනේ මගේ හිතේ තියෙන මේ අරතිය දුර වෙලා යන්නේ නැහෙනේ. අනේ මගේ හිතේ කුසල දහම් පිණිස තියෙන මේ අකමැත්ත දුර වෙලා යන්නේ නැහෙනේ. අන්නේ ඒබඳු ප්‍රකාශයක් කරනවා නම් යම් කෙනෙක් එයා බුදුරජාණන් වහන්සේට අභූතයෙන් චෝදනා කරන කෙනෙක් කියනවා. අභූතයෙන් චෝදනා කරන කෙනෙක් කියනවා. මොකද්ද පින්වත්නි එකෙන් අදහස් වෙන්නේ? මුදිතාව යම් කිසි කෙනෙක් බහුල වශයෙන් පුරුදු කරනවා නම් මනවින් පුරුදු කරනවා නම් හොඳට ජීවිතේ දියුණු කරනවා නම් එයාගේ අර අරතිය දුර වෙලා යනවා කියන එක නිෂ්ඨාවටම වෙන දෙයක්. ඒ ගැනයි සැක තියාගන්න දෙයක් නැහැ. ඒ ගැන අය ඔබට හිතන්න දෙයක් නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ වදාළ නම් මුදිතාව නිසාමයි අරතිය දුරු වෙන්නේ කියලා. ඒක මේ ලෝකේ සත්‍යක්මයි. ඒක බුදුරජාණන් වහන්සේ වදාළ නිසා නෙමෙයි පින්වත්නි ඒක සත්‍යක් වෙන්නේ. ඒක ලෝකයේ තුල පවතිනා වූ සත්‍යයක්. අරතිය දුරු වෙන්නේ මුදිතාව කියන එක මතයි කියන එක ලෝකයේ තිබෙනා වූ සත්‍යයක්. ඒ සත්‍ය හෙළිදරව් කරේ අපගේ ශාස්ත්‍රඥ වහන්සේ. ඒ සත්‍ය අවබෝධ කරේ අපගේ භාග්‍යතුන් වහන්සේ. ඒ නිසා පින්වත්නි හිතට අරතිය එද්දී යම් කිසි දෙයක් පිළිබඳව ඒ කියන්නේ යහපත් දෙයක් පිළිබඳව නොයල්මක් ඇති වෙද්දී තමන්ගේ ජීවිතේ උදාාර දෙයක් පිළිබඳව අකමැත්තක් ඇති වෙද්දී නැවත සිතන්න ඒ උදාාර දේ කරන අය පිළිබඳව මම සතුටු වෙනවා. ඒ යහපත් දේ කරන අය පිළිබඳව මම සතුටු වෙනවා. ඒ විදිහට තමන් හිතා අවංක අදහසින් ඒ දේ කරන්න. දැන් නමුත් බලන්න කල්පනා කරලා ලෝකෙ සිද්ධ වෙන්නේ මේක අනිත් පැත්ත. දැන් සමහර වෙලාවට අපි ගත්තොත්
මේ සඳහා වැඩසටහන පින්බර අරුණෝදය වැඩසටහන අපි ආරම්භ කරන්නත් එක හේතුවක් මේදී. ඒ තමයි පින්වත්නි සමහරවිට ඔන්න උදේ අවදි වෙලා උදෑසන මොන්න ලෝකයේ මොකක් හරි එක්කෝ ප්‍රවෘත්ති වලින් හෝ වෙනත් හෝ ආකාරයකට ඔහු ඕන ලෝකයේ තිබෙන දෙයක් අහනවා. රටේ සිදුවීමක් අහනවා. අහලා ඔන්න උදේ පාන්දරම හිතේ ඇති කරගන්නවා තරහ. ද්වේෂය. ගැටීම. දැන් තරහව හිතේ ගැටීම ඇති කරගෙන ඔන්න කෙනෙකුට දොස් කියනවා. දොස් කියා ව්‍යාපාදයෙන් ඉන්න ගමන් තමන් කරන්නා වූ දේ යහපත ගැන ඒක සාර්ථක කරන්න මහන්සි ගන්නවා. ඒක කවදාවත් ඒ අයුරින් සිද්ධ වෙන්නේ නැහැ. ඒක සිද්ධ නොවන දෙයක්. මොකද පින්වත්නි අකුසලයේ තුල පිහිටා අපි සිදු කරන දෙයකින් සාර්ථක ප්‍රතිඵල අපට ලබන්න බෑ. අපි රාගයේ මත පිහිටා, ද්වේෂයේ මත පිහිටා, මෝහය මත පිහිටා සිදු කරන්නා වූ සෑම දෙයක් මතම උපදින්නේ නීරස ප්‍රතිඵලයක්මයි. තමන්ටත් අන් අයටත් අයහපත පිණිස පවතින ප්‍රතිඵලයක්මයි. ඒ නිසා ඔබ නිරන්තරයෙන් කල්පනා කරන්න. අද අපි ඔබට මේ කියා දෙන්නේ අරතියත් අරතිය දුරු කරන මුදිතාව නැමැති උතුම් කුසලය ගැන. ඒතකොට තමන් කොයි ආකාරයට අපි හිතමු දැන් ඔන්න තමන් වාහනයක් තමන් රියදුරෙක් විදියට වාහනයක් ඔන්න ඩ්‍රයිව් කරගෙන යනවා. ඒතකොට වාහනයක් පදවගෙන යද්දී අපි හිතමුකෝ තමන් දේශෙන් නම් ඉන්නේ. නේ තමන් මේ සිදු කරන කටයුත්ත පිළිබඳව ඇවිස්සුණු හිතින් නම් ඒක කරන්නේ. තරහ සිතින් නම් කරන්නේ. එතකොට තමන්ගේ ඒ පිළිබඳව තිබෙනා යම් දක්ෂතාවයක් ඇද්ද හැකියාවක් ඇද්ද ඒක පිරිහිලා යනවා. මේක වටහා ගන්න. ඒ කියන්නේ අපි කරන්නා වූ යම් කිසි කටයුත්තක් ඒක ලෞකික වේවා ලෝකෝත්තර වේවා. ලෞකික වේවා ලෝකෝත්තර වේවා. අපි කරන සෑම කටයුත්තක්ම අකුසලයේ පිහිටා කරන්න ඒ දක්ෂතා, ඒ හැකියාවන්, ඒ නිපුණතා සියල්ල අපෙන් පිරිහෙලා ඈත් වෙලා යන එක තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා ඔබ පාසල් වයසේ ගත කරන දරුවෙක් වෙන්න පුළුවන්. තරුණ වයසේ ගත කරන කෙනෙක් වෙන්න පුළුවන්. මැදි වයසේ ගත කරන කෙනෙක් වෙන්න පුළුවන්. වයසක එහෙම නැත්නම් ඔබගේ වයසට ගිය කෙනෙක් වෙන්නට පුළුවන්. ඔබ කොමන අවධියක ඔබේ ජීවිතය ගත කළත්. ඔබ පැවිදි කෙනෙක් වෙන්න පුළුවන්. ගිහි කෙනෙක් වෙන්න පුළුවන්. කොයි ආකාරයට ඔබේ ජීවිතය ගත කළත්. කෙබඳු රටක ඔබ ජීවිතය ගත කළත්. කෙබඳු පරිසරයක ඔබ ජීවිතය ගත කළත්. ඔබේ ජීවිතයේ දියුණුව ඔබ කැමති නම් ඔබේ ජීවිතයේ යමක් පිණිස යම් කුසලයක් පිණිස ඒ වගේම යම් හැකියාවක් පිණිස ඔබ කැමති නම් ඔබ අන් අයගේ ජීවිතවල ඒ දේ පතන්න. ඒ දේ කැමති වෙන්න. ඔබේ ජීවිතේ හොඳට අධ්‍යාපනය දියුණු කරගන්න කැමති කෙනෙක් නම් අන් අයගේ අධ්‍යාපනය දිහා බලලා සතුටු වෙන්න. අධ්‍යාපන හැකියාව දිහා බලලා සතුටු වෙන්න. ඒතර මං හිතනවා මේ පිංගුතුන්ට මේ කාරණේ තාමත් පැහැදිලි වෙන්නේ නැති මේ අරතිය කියන එක අපේ ජීවිතේට කොච්චරනම් භයානකද? කොච්චරනම් විපතක්ද? ඒතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙනවා පින්වත්නි යම් කිසි කෙනෙකුගේ ජීවිතේ මේ මුදිතාව හොඳට දියුණු කරනවා නම් ඒ වගේම සීලය හොඳට දියුණු කරගන්නවා නම් එයාගේ ජීවිතයේ අරතියෙන් හිත යටපත් කරන්නේ නැහැ. යටපත් කරගෙන තිබෙන අරතියක් ඇද්ද? එයත් දුර වෙලා යනවා. ආන් ඒ කෙනාට තමයි කියන්නේ වීරවන්තයා. නුවණැත්තා. ඒ වගේම බුද්ධ ශාසනය තුල ඥානවන්ත කෙනා කියලා එයාව හඳුන්වනවා. ඉතින් ඒ නිසා පින්වත්නි මේ සඳහම් වැඩසටහන තුළින් අපි මහන්සි ගන්නේ ඔබට මේ ආකාරයෙන් ඔබට අද දිනේ පුරාට හිතා එදා දවස හිතා තමන්ගේ ජීවිතේ දියුණු කරගන්නට පුළුවන් ඇති කරගන්නට පුළුවන් උතුම් කාරණයක් පිළිබඳව කතාබස් කරන්නට. ඉතින් අද දවසේ අපි මේ කතා කළේ
අරතිය හඳුනාගෙන ඒ අරතියට හිත යටපත් නොකර ගැනීමත් මුදිතාව කියන්නේ හඳුනාගෙන මුදිතාව දියුණු කර ගැනීමත් පිළිබඳව. ඒ නිසා අපට අපේ හිත පිරිහීමටපත් කරන කරුණු ඕන තරම්. පරිසරයේ පුරාවට අපට ඕන තරම් දේවල් තියෙනවා ගලාගෙන එනවා. අපේ හිත පිරිහීමටපත් කරන අපේ ජීවිතේ නැසන විනාශයටපත් කරන කරුණු. හැබැයි අපේ ජීවිතයේ යහපත පිණිස පවතින මේ මුදිතාව වගේ දේවල් පින්වත් එහෙම අපේ ජීවිතේට පැමිණෙන්නේ නැහැ. ඒවා හිතා වීරිය ඇති කරගෙන කල්පනාකාරීව ඇති කරගත යුතු කුසල ධර්මයක්. ඉතින් ඒ නිසා අපි මේ පින්තුන් හැම දිනාටම විශේෂයෙන් පුණ්‍යානුමෝදනා කරනවා. මේ උදෑසන කාලේ ඔබ මේ ධර්මයේ ශ්‍රවණය කරන අතරතුර ඔබ කෙබඳු ස්ථානයක කෙබඳු පරිසරයක හිටියත් මෙන්න මේ මුදිතාවට කැමති වෙන්න. ඒ මුදිතාව ජීවිතේ දියුණු කරගන්නවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න. ඒ සඳහා අරතියෙන් හිත දුරු කරගන්නත් මුදිතාවෙන් හිත වඩාවා ගන්නත් දියුණු කරගන්නටත් ඔබ සියලු දෙනාට ශක්තිය ධෛර්යය වාසනාව උදා වේවා කියලා අපි පුණ්‍ය ප්‍රාර්ථනාවන් සිදු කරනවා. ඉතින් පින්වත්නි අද දවසේ මේ උතුම් පින්බර අරුණෝදය සදහම් දේශනා මාලාවේ පළමු දේශනාවේ දායකත්වයේ දරන්නේ නොම්බර 30 ට්‍රැක් 3 රාජාංගන යන ලිපිනේ පදිංචි පින්වත් හේෂාන් යෝධගම මහත්මයා විසින්. ඉතින් අද දිනේ අපි රැස් කරගත්ත මේ සියලු පුණ්‍ය ධර්මයන් අපි පින් කැමති සියලුම දේව බඹුන්ට අනුමෝදන් කරමු. සියලු දෙවියෝ මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. සියලු දෙවියන්ගේ දිව්‍ය ආයුෂ වර්ණ සැප බල දියුණු වෙත්වා. දෙවියෝ තුතුම් ධර්මාභෝධයෙන් සැනසීම ලබත්වා. සාදු සාදු සාදු. අපගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. මහමෙවුනා වාසී රට වාසී ලෝක වාසී සිල් ගුණ දම් පුරන සියලු පින්වත් ස්වාමින් වහන්සේලාට පින්වත් අනගාരികා මෑණියන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා. උතුම් ධර්ම අවබෝධ කිරීමේ වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම විශේෂයෙන්ම අද දිනේ ඒ තමන්ගේ නව රැකියාව සඳහා පිටත්ව යන ඒ පින්වත් හේෂාන් යෝධගම මහත්මයාට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඉතින් ඒ පින්වත් මහත්මයාට අද මේ අපි කතා කර දහම් කරුණු තුටුපඬුරක් වේවා. සුවසේම කායික මානසික සැප සැහැල්ලුවෙන් යුක්තව තමන්ගේ රැකිරක්ෂා කටයුතු සිදු කරගන්නටත් ගෞතම බුද්ධ ශාසනය තුළ උතුම් සැනසීම සදාතනික රැකවරණය සලසා ගැනීමටත් මේ සියලු පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම ඒ පින්වත් හේෂාන් යෝධගම මහත්මයා නමින් ඒ පවුලේ සෑම සිළු දෙනා නමින් අනන්ත සංසාරයේ පුරාවට මේ තාක් මියනට යෙදුණු සිළු ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා. අප සෑම සිළු දෙනා නමින් අනන්ත සසර පුරාවට මිය පරලෝකීය සිළු ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා. ඥාතීන්ගේ පරලෝක ජීවිත සැපයෙන් සැපයටපත් වෙත්වා. වහවහ සසර දුකින් අත් මිදෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම හේෂාන් යෝධගම මහත්මයාටත් ඒ වගේම මේ මහත්මයාගේ පවුලේ සෑම සිළු දෙනාටමත් ඒ වගේම තමන්ගේ ඒ හිත මිත්‍රාදීන් ඥාතීන් සියලුම දෙනාටත් ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන් සියලුම දෙනාටත් මේ සියලු පින් එකසේ අනුමෝදන් වෙත්වා. සෑම සිළු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. සිදු කරන්නා වූ ධාර්මික රැකිරක්ෂා කටයුතු අධ්‍යාපන කටයුතු සර ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ගෞතම බුද්ධ ශාසනය තුළ උතුම් ධර්ම අවබෝධ කිරීම පිණිස මේ සියලු පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට උතුම් තිසරණී ආශිර්වාදයේ රැකවරණය සැලසේවා. සුවසේ මද දිනිය පුරාවට ඔබට උතුම් කුසල් දහම් දියුණු කරගන්නට ධර්මයේ හැසිරෙන්නට වාසනාව සැලසේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.